ඔබට සුබ සැන්දෑවක්. අද කොවිඩ් විද්වත් විමර්ශා සහ සයන්ස් ඇන්ඩ් රීසන් කොටස යටතේ මුලින්ම අපිට ඉදිරිපත් කරන්න තිබෙන්නේ දැන් ෆෝඩ් සමාගමේ ඇමරිකාවේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් සම්බන්ධව කරපු විමර්ශනයේ ක්ලිනිකල් ට්‍රයල් එකේ පෙනෙන තිබෙන්නේ ඒ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් බෙහෙත කොවිඩ් ආසාදනය සඳහා ඉතා හොඳින් වැඩ කරනවා. ඒ නිසා එක රැන්ඩමයිස් ක්ලිනිකල් ට්‍රයල් එකක්. ඒකෙන් අපිට පේන්න තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රිකවරි ට්‍රයල් එකකින් කරපු පරීක්ෂණය සම්පූර්ණයෙන්ම වැරදි කියලා. ඉතින් මේ කාලේ අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මොකද මේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල ප්‍රසිද්ධ විද්‍යාඥයන් මෙවැනි අසාර්ථක විතරක් නෙමෙයි වැරදි මත ගොඩනගන රිසර්ච් ට්‍රයල්ස් කරන්න කියලා. ඉතින් දැන් එංගලන්තයේ ලොකු පරීක්ෂණයක් තිබෙනවා විදේශ බලපෑම් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම නිසා විශ්වවිද්‍යාලවල තිබිය යුතු ඇකඩමික් මත වෙනස් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. නමුත් අපිට පේන්න තිබෙන්නේ මේ අලුත් ට්‍රයල් එකකිනුත් පේන්නේ අපේ ලංකාවේ ඔක්කොම රෝහල්ගත කරන ලෙඩුන්ට හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දීම නිසා අපි දන්නවා මරණ තිබුණේ 11යි. ඒ මරණත් වෙන වෙන හේතුකාරක රෝග අදාළ කරගෙන වෙච්ච මරණ. ඉතින් අපේ ලංකාවේ කොවිඩ් පාලනය ඉතාම හොඳ තත්ත්වයෙන් සිද්ධ වුණා. ඊළඟට අපිට කියන්න තියෙන්නේ ලෝකේ මේ වගේ ට්‍රයල්ස් 49ක් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ගැන කරලා එයින් 46කින් පේන්න තිබෙන්නේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් තමයි දිය යුතුම ඖෂධය. කොවිඩ් හැදුණු ගමන් PCR පොසිටිව් වෙච්ච ගමන් වේලහින් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දෙන්න ඕන. ඒකට ඇසිත්‍රොමයිසින් කියන අණුව ඇන්ටිබයොටික් එක එක්ව කරාම විශේෂ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ සින්ක් කියන මිනරල් එක khනිජ ද්‍රව්‍ය එක්ව කරාමත් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වෛරසය මත බලපාන වෛරසය මැරීමට යාගේ ක්‍රියාවලිය තව තීව්‍ර වෙනවා. දැන් තව එකක් පේන්න තිබෙන්නේ මේ COVID-19 වෛරසයේ මේ පුදුම ගතියක් තිබෙනවා. එයා සෛලයක් තුළ වර්ධනය වෙලා ඊළඟ සෛලයට යන්න එයා එළියට එන්නේ නැහැ. එක සෛලකින් තව සෛලයකට යනවා. සාමාන්‍යයෙන් වෛරස් සෛලයක් තුළ වර්ධනය වෙලා සෛලයක් තුළ වර්ධනය වෙනවා කියන්නේ මේ පිටින් එන ආගන්තුකයා මේ සතුරා එවත් වෛරසය. එයාගේ RNA යට තනියම වර්ධනය කරගන්න බෑ. එයාගේ එන්සයිමයක් තියෙනවා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියලා. ඔය අපි PCR කියලා කරන්නේ ඒක තමයි. පොලිමරේස් චේන් ඒ එන්සයිමය. ඒ එන්සයිමය අපේ සෛලයේ න්‍යෂ්ටියේ අපේ DNA පාවිච්චි කරලා එයාගේ ගුණනය කිරීම කරගන්නවා. ඉතින් හරිම අමුතුම සතුරෙක් අපේ සෛලය තුලින් එයාගේ කාර්යය කරගන්නවා. ඉතින් මේ COVID-19 තියෙන විශිෂ්ට නපුරු දේ තමයි එයා සෛලෙන් එළියට එන්නේ නැතුව එක් සෛලයකින් අනිත් සෛලයකට යා හැකි ලෙස එයා සෛල අතරේ පොඩි අඟුලිකාවක් වගේ කෑල්ලක් හයි කරගන්නවා. ඒකට සින්සිටියම් කියලා කියන්නේ. මොකද එක සෛලකින් එළියට ආවොත් අපේ ප්‍රතිශක්තිය විසින් එයාගේ සෛලය මරනවා. ඉතින් මේ වෛරසය මරලා දානවා. ඉතින් එයා සෛලෙන් එළියට එන්නේ නැතුව සෛලෙන් සෛලයට යන්නේ තමයි මෙච්චර මේක පැතිරීගෙන යන්නේ. දැන් මේ වෙනකොට තව ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා ෂැන්හයි වල වෛරසයක් පැතිරෙනවා කියලා. ඒගොල්ලෝ කියනවා ඒක මේ නෝර්වේ වල සැමන් වලින් ආවා කියලා. ඒකත් අර වුහාන් වල වවුලන්ගෙන් ආවා කිව්වා වගේ කතන්දරයක්. ඒව ඉතින් අපිට තේරෙනවා කතන්දර පමණයි කියලා. ඊළඟට කියන්න තියෙන්නේ දැන් මේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් පහසු මිල අඩු බෙහෙත දුන්නේ නැතුවම ඒගොල්ලෝ හැවිද්ද රෙම්ඩිසිවිර් කියන බෙහෙත ප්‍රසිද්ධ කරන්න. ඒක එක්කෙනෙකුට වියදම යනවා $2340ක්. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්නා නම් එක්කෙනෙකුට යන වියදම $10ක්වත් නැහැ. ඉතින් මේ බොහොම අධික මිල ඇති බෙහෙතක් දුන්නම වෙන හොඳ බෙහෙතක් නැහැ, ලේසි බෙහෙතක් නැහැ, පහසු බෙහෙතක් නැහැ කිව්වම මිනිස්සු ඔක්කොම කියනවා අනේ වැක්සින් එකක් දෙන්න කියලා. ඒ වගේම හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්නම අපේ රටේ දැන් අපි දන්නවා මරණ ප්‍රතිශතය 100%කටත් වඩා අඩු වුණා. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්න හැම රටකම පොදුවේ මරණ ප්‍රතිශතය 2%.
ඒ කියන්නේ හයිඩ්‍රොක්සික්ලොරොක්වින් නිසා මේ රෝගේ ගොඩක් මර්ධනය වෙන නිසා. හයිඩ්‍රොක්සික්ලොරොක්වින් දුන්නේ නැති එංගලන්තයේ මරණ වේගය 124යි. ස්පිරිතාලෙට ඇතුල් කරන අයගේ මරණ වේගය 124යි. ICU එක දාපු අයගේ මරණ වේගය 141යි. 141යි කියන්නේ දෙන්නෙක්ගේ එක්කෙනෙක් මරණ සයිස් එකට. ඉතින් මේකෙන් අපිට පේන්න තියෙන්නේ මේ යම් ක්‍රමවේදයක් සහ සැලැස්මක් තිබුණා මේක හරිම මරණීය රෝගයක් කියලා ඔප්පු කරන්න. හයිඩ්‍රොක්සික්ලොරොක්වින් දුන්නා නම් අපේ රටේ දුන්නා වගේ මේ රෝගයෙන් මෙහෙම ලෙඩ මැරෙන්නේ නැහැ. ඉතින් මේක හරිම බාහිර දූර භයානක කාර්යයක්. කවුද මේ කුමන්ත්‍රණය ඇති කරේ? හයිඩ්‍රොක්සික්ලොරොක්වින් නොදී ගොඩක් ලෙඩ මැරෙනවා. මිනිස්සු බය වෙනවා. ඒතර වැක්සින් එකක් ඕනා කියන මහා හඬ නැගෙනවා. දැන් වැක්සින් එක හැදුවා කියන මහා හඬ ආයෙත් එනවා. ඊළඟට හැමෝම වැක්සින් එක ගන්න ඕනා කියන හඬත් දැන් බොහෝසේ පැතිරෙනවා. ඉතින් මේක අපිට පේනවා කතන්දරයක් කියලා. දැන් අපි යනවා අපේ සාකච්ඡාවේ දෙවනි කොටසට. එනම් දරුවෙකුගේ උත්පාදනය. ඔන්න පවුලක් හිටියා. ඒ පවුලේ කොහොම හරි මේ එයාට බබෙක් හම්බුනේ නැහැ බොහෝ කලක්. ඉතින් එයා බොහොම උනන්දුවෙන් ඉල්ලා සිටියා අනේ මට බබෙක් හම්බ වෙන්න ඕනා කියලා. එතකොට මේ බබා ඉපදෙනකොට බබෙක් ඉපදුනා. ඉතින් අපි දන්නවා හැම පවුලකටම බබෙක් ඉපදෙන එක ඊටාම ප්‍රීතිමත් ආරංචියක්. එතකොට පියාගෙන් ශුක්‍රාණුවක් ලැබෙනවා, අම්මාගෙන් ඩිම්බයක් ලැබෙනවා. එතකොට ඒ ශුක්‍රාණුව මේ යෝනි මාර්ගයෙන් ඇතුල් වෙලා ගර්භාෂයේ ඉහළට ගමන් කරලා අර හරියට මාසෙකට සැරයක් අර නිකන් කාලසටහනක් නිකන් නෙමෙයි කොහොමද කාලසටහනක් අනුව හරියට දවස් 28කට සැරයක් අර ඩිම්බය ටක් ගාලා ෆැලෝපියන් නාලයට ඇතුල් වෙනවා. එතකොට කාන්තාවගේ ඩිම්බ ප්‍රමාණය උත්පත්තියේදීම නියමයි. ඒ කාන්තාවගේ ඩිම්බ කෝෂවල තියෙන ඩිම්බ ප්‍රමාණය අනුව තමයි එක ඩිම්බයක් මාසෙකට ඒගොල්ලන්ගේ ඔසප් චක්‍රයේ තියෙන්නේ. ඩිම්බ ඉවරුනාම ඔසප් චක්‍රය නවතිනවා. ඉතින් ඒ ඩිම්බය ෆැලෝපියන් නාලයේ දිගේ එනකොට අර ශුක්‍රාණුව ඉහළට ගමන් කරලා ඒ ඔක්කොම සෑදෙනවා උපරිම ප්‍රශස්ත ලෙස ශුක්‍රාණුව ඩිම්බයෙන් සංසේචනය වෙන්න. එතකොට ඒ හැදෙනවා යුක්තාණුවක්. එතකොට ඒ යුක්තාණුවට අපි දන්නවා අම්මගේ ජෙනෝම එකෙන් යනවා තාත්තගේ ජෙනෝම එකෙන් යනවා. දැන් එතකොට හැදෙන යුක්තාණුවේ ජෙනෝම එක මේ ඉස්සෙල්ලා ලෝකේ කාටවත් තිබිලා නැහැ. ඒක විශිෂ්ටයි. ඒ වගේම මේ පටන් ගන්නා බබා ඒ අම්මටත් අයිති නැහැ තාත්තටත් අයිති නැහැ. යාව මරන්න බෑ. ඉතින් ලංකාවේ මේ තාමත් abortion law එක නම් abortion නීතියෙන් තහනම්. abortion නීතියෙන් තහනම් 1995 මේ ගැන විවරණයක් ආවා අපේ වෛද්‍ය සංගමයට. එතකොට මම අපේ වෛද්‍ය සංගමේ ethics committee SLMA ethics committee එකේ මමත් සමාජිකයෙක්. එතකොට ඒ කාලේ හිටපු ජනාධිපතිනියගේ පත්කිරීමක් අනුව health task force එකක් විවරණයක් කරා ලංකාවේ abortion නීතිගත කරනවාද ගබ්සා කිරීම නීතිගත කරනවාද නැද්ද කියලා. එතකොට ඒකට questionnaire එක protocol එක. ඒ කියන්නේ ප්‍රශ්නෝත්තර මාලාව සපයන්න මට තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් මම ප්‍රශ්නෝත්තර මාලාව ප්‍රවේශමෙන් සෑදුවා. මොකද හැම වෛද්‍යවරයෙක්ම මේ බරපතල තීරණය හරියට ගන්න ඕන නේද? වෛද්‍යවරු කියන්නේ ජීවය දෙන අයනේ. ජීවක කියලානේ කියන්නේ වෛද්‍යවරයාට නේද? පුරාණේ හිටියා නේද ජීවක කියලා වෛද්‍යවරයෙක්. ඉතින් එයා කොහොමද මිනිමරන්නේ නේද? මොකද ජීවිතය නැති කිරීම මිනිමැරීමක්. ඒ යුක්තාණුව නැති කිරීම වෙන කෙනෙකුට අයිති ජීවිතයක් විනාශ කරනවා. ඉතින් ඒ බබාට හිටියට පස්සේ දෙන්න එක්කහුව වෙලා සෛල දෙක එක්කහුව කරාට පස්සේ ඒ සෛලය ඒ යුක්තාණුව හැවත් අලුත් පුද්ගලයා අම්මට අයිතිත් නැහැ තාත්තට අයිතිත් නැහැ. ඉතින් කොහොම හරි අපි ප්‍රශ්නෝත්තර මාලාව ඇරියේ. ඒ කාලේ SLM එකේ හිටිය 5000ක් විතර සමාජිකයෝ. ඒ 5000න් සුළු ප්‍රමාණයක් තමයි උත්තර දීලා ඉුවේ. හැබැයි උත්තර දීලා ඉුව ප්‍රමාණයෙන් 83ක් විතර කිව්වේ ගබ්සා කිරීම හොඳ නැහැ. ඒක අපි එකඟ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා වෛද්‍ය සංගමයේ මතය හැටියට ඉදිරිපත් වුණා ගබ්සා කිරීම හොඳ නැහැ කියලා. ඒකට නීතියානුකූල කළ නොහැකි කියලා. ඉතින් ලංකාවේ නීතිය අනුව ගබ්සාවක් කරන්නේ අම්මාගේ ජීවිතයට තර්ජනයක් වෙන තරම් රෝගී තත්ත්වයක් ඇති වුණොත් පමණයි. නැත්නම් අපේ උත්සාහය හැමදෙස්සෙම අම්මගේ ජීවිතය බේරා ගන්නවා. මෙන්ම දරුවාගේ ජීවිතයත් බේරා ගැනීමයි. ඉතින් මේක ඉතා හොඳ දෙයක්. ලංකාවේ තාම එහෙමයි.
තත්ත්වය. අපි දන්නා බටහිර ලෝකයේ තත්ත්වය ගොඩාක් වෙනස් වෙලා. ඉතින් මේ අද කතන්දරයට එකහුව වෙන්නේ මේ උපදින හැම දරුවෙක්ම විශිෂ්ටයි. ඒක අතකින් කියනවා අද්විතීයයි. එයාට තිබෙනවා ජීවිත පතයක්, ජීවිතේ කාර්ය භාරයක් වෙන කෙනෙකුට නැති කියන එකත් ඇත්තක්. ඒක විශිෂ්ට ජීවිතයක්. ඉතින් එතකොට මේ අවුරුදු මේ ළමයා මේ අම්මට ළමෙක් ඉපදුනා. ඉතින් ඒ අම්මා එයාගේ උපන් භාෂාවෙන් ළමයට දැම්ම නම තමයි එකතු කරනවා කියන නම. ඉතින් එයා අර God විශ්වාස කරන කෙනෙක් නිසා එයා කිව්වා God එකතු කරනවා කියලා. එයාගේ ජීවිතය ගැන අකල්පය තිබුණේ එකතු කිරීම, විකාශනය වීම. එහෙමයි ළමයාට නම දැම්මේ. ඉතින් ඒ ළමයා අවුරුදු 12 වෙනකොට එයාගේ ඉතින් මේ අවුරුදු 12 ඊටාම වැදගත් වයසක් ළමෙක්ගේ. මොකද අවුරුදු 12 වෙනකොට තමයි ළමයා ඇඩොලසන්ස් පෝටල් එකකින් ඇතුල් වෙන්නේ. අවුරුදු 12 සිට 17 දක්වා කාලය අම්මයි තාත්තයි එයාගේ කිට්ටු මිත්‍රයෝ වෙන්න ඕන. ඒ කාලේ යාව ඉදිරි ජීවිතයට පුහුණු කරන්න ඕන. අවුරුදු 18න් පස්සේ ළමයාගේ ජීවිතය ගැන ගොඩක් දේවල් ළමයාම කරන්න වෙනවා. A level කරත්, NVQ කරත්, වෙන තෘතීයක අධ්‍යාපන ක්‍රමයකට යොමු වුණත් අපි දන්නවා දෙමව්පියන්ට එච්චර ගොඩක් ළමයාගේ පාඩම් වෙනුවෙන් කරන්න බෑ අවුරුදු 18 දී. ඒ නිසා අවුරුදු 13 සිට 18ට තිබෙන පතය හැම අම්මගෙනෙක් තාත්තගෙනෙක් කියන්න අපේ ජීවිතයේ මේ ළමයා එක්ක තිබෙන ඉතාම වැදගත් කාලයක් කියලා. දැන් අපි දන්නවා ළමයා උපන් ගමනුත් ඒ කාලේ ඉතාම වටිනවා. එතකොට අම්මා මව් කුසේදීම දරුවා සමග බොන්ඩ් වෙන විදිහට තමයි ළමයාගේ මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ. ඒක තමයි දැන් නිතර ලෙඩක් තියෙනවා මම මේ ගැන ගොඩක් රිසර්ච් කරලා තිබෙනවා. මගේ අර ළමා පොත් ටිකක් මම කැමතියි පෙන්වන්න ඔබට. ඒ රිසර්ච් එක සම්බන්ධ ළමා පොත් ටිකක් මේ ADHD කියලා ADHD attention deficit hyperactivity disorder කියලා ලෙඩක් දැන් ඇති කර describe කරනවා. විස්තර කරලා තියෙනවා 1990 ඉඳලා. AD කියන්නේ attention deficit hyperactivity disorder. ඒ කියන්නේ අවධාන ඌනතාවය. සහ අධිගාමිකත්වය. ඒ ළමයි පොඩි කාලෙම බොහොම මේ ටික ක්‍රමයෙන් පන්ති ඉඳ ගන්න බැරි තරම් ඒගොල්ලෝ දඟලන්න පටන් ගන්නවා. ඉතින් මේකට මගේ රිසර්ච් එකේ පේන තිබෙන්නේ ළමයි සුළු ප්‍රතිශතයක් මව කුසේදී මෙහෙම වෙන නමුත් වැඩි හරියක් ළමයි මේක වෙන්නේ ඒගොල්ලන්ට ස්මාර්ට්ෆෝන් එක දෙන ප්‍රමාණයට. පික්සල් ස්ක්‍රීන්, ඩිජිටල් ස්ක්‍රීන් දෙන ප්‍රමාණයට තමයි ළමයාගේ මොළය නියුරෝන සහ ළමයාගේ නියුරෝකෙමිකල්ස් ස්නායු රසායනිකයන් ඩෝපමින් සෙරොටොනින් අප්සෙට්ල ළමයාගේ මොළය වේගවත් වෙන්නේ. ඒ දැන් මම මේ ගැන විද්වත් විමර්ශන දෙකක් කරලා තිබෙනවා ඔන්ලයින් ගැන. ඒවා අවශ්‍ය නම් අපේ WhatsApp එකට ක්ලිප් එකක් ඉල්ලලා දාන්න ඕන. අපේ WhatsApp එක 077 49 59 214. එහෙම නැත්නම් මගේ Facebook wall එකෙත් ඒවා තිබෙනවා. YouTube එකේ Dr. Lalit Mendis channel එකෙත් ඒවා තිබෙනවා. ඉතින් ඔබට ඒ ක්‍රමයකට ඒවා බලන්නට පුළුවන්. ඉතින් දැන් අදට අදාළ වෙන්නේ මේ ළමයා අවුරුදු 12 වෙනකොට එයාගේ මොලේ ට්‍රැක්ස් ටික පුළුවන් තරම් හොඳින් හදලා තියන්න අවශ්‍යයි. ඒ මොලේ ට්‍රැක්ස් 7ක් තියෙනවා. පළවෙනි එක එක්සිකියුටිව් එම්පැතික්. ඒ කියන්නේ සම්‍යශීලී විධායක. තමා ගැන හිතන්නේ කොහොමද? තමාගේ තීරණ ගන්නේ කොහොමද කියලා ළමෙක් ක්‍රමයෙන් ඒක එන්නේ. ඉතින් ඒක අවුරුදු 3 ඉඳන්ම පටන් ගන්නවා. අවුරුදු 3 වෙනකම් අම්මා තමයි ළමයාට ලබැඳියාව දෙන්නේ. දැන් මේක තේරුම් ගන්න ඕන ලබැඳියාව ලැබෙන තරමට තමයි ළමයා බොන්ඩ් වෙන්නේ. ලබැඳියාව සමග අවධානය ලැබෙනකොට තමයි ළමයා අවධානය අවශෝෂණය කරන්නේ. attention absorption. attention ලැබුණේ නැත්නම් මොනවද absorb කරන්නේ? ඉතින් ඒ ළමයින්ට පොඩි කාලේ ඉඳලා attention ලැබුණේ නැතුවම ඒ ළමයි මේ attention span එක අවධාන කාලය කෙටි වෙනවා. ළමයිගේ මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ අවධාන කාලය දික්වීමෙන් සහ අවධාන ගැඹුරු වීමෙන්. ඒකට ඩිජිටල් ස්ක්‍රීන් එක දුන්න ගමන් ස්මාර්ට්ෆෝන් එක දුන්න ගමන් ස්ක්‍රීන් එක ස්මාර්ට් ළමයා ස්ටියුපිඩ් වෙනවා. ඉතින් මේක හරි අපරාධයක්. මම මේකට කියන්නේ බාල අපරාධය, ළමා අපචාරය. දෙමව්පියෝ
ළමයින්ට ඩිජිටල් ස්ක්‍රීන් එක දෙන එක. ඉතින් මම මේ ගැන ගොඩක් ලියලා තිනවා, රිසර්ච් කරලා තිබෙනවා. මේ ළමා විය සුරකිමු තුරුණු විය අගයමු. මේ පොත් තිබෙනවා සරසවිය සහ විජිතයාපෙකෙත්. ඒ වගේම අපේ බ්‍රුක්සයිඩ් බුක් ෂොප් එකෙත් තිබෙනවා. එහෙම නැත්නම් තැපෑලෙන් ගන්නත් පුළුවන්. අපේ වෙබ්සයිට් එක www.apeksha.iraq.lanka.org. ඒකේ මේ පොත් ගැන තිබෙනවා. මේ ඉංග්‍රීසිනුත් තිබෙනවා, සිංහලනුත් තියෙනවා, දෙමළනුත් තිබෙනවා. Parenting Heart and Brain, Make Brain Brilliant. ළමා මනස සහ ශික්ෂණය. ළමෙක්ගේ ශික්ෂණ පත හැදෙන්නේ කෙසේද? ළමෙක්ගේ ශික්ෂණ පත අනුව එයා මොන රැකියාවකටද මොන වෘත්තීය ක්ෂේත්‍රයකටද යෙදෙන්නේ. ඊළඟට මේක children our heritage our future, ළමා සම්පත, මේක mom and dad mistake management, මේ තමිල් පොතත් තිබෙනවා. ඉතින් කොහොම හරි මේ හැම පොතක්ම රුපියල් 100ක් පමණයි. දෙමාපියෝ ළමයි එක්ක ඉඳගෙනම මේ පොත් කියවන විදිහට තමයි ලියලා තියෙන්නේ. ඒ මොකද මේ පරම්පරාවක රණ්ඩු කරන්න බෑ. ඒගොල්ලෝ රණ්ඩුවට ලෑස්ති. ඔබ කචල් දාන ගත්තොත් ඒගොල්ලොත් කචල් දාන්න ලෑස්ති. ඒ නිසා මේ ඔබ ළමයා සමග ඉඳගෙන මේ උදාහරණයක් වශයෙන් අපි බලමු මේ පොත මේ ළමා විය සුරකිමු තුරුණු විය අගයමු. මේ පොත ලියලා තියෙන්නේ පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එකට ළමයා සමග කියවනවා, එකඟ වෙනවා. අවුරුදු 7 ඉඳන්ම මේක කියවන්න පුළුවන් විදිහට තමයි. ඉතින් මම කියලා තියෙන්නේ දෙමව්පියෝ හවස 7 මේ තියාගන්න ඕන ෆැමිලි අවර් කියලා. මම ඒකට හැපි අවර් කියලාත් කියනවා. හැපි අවර් කියනකට ඩ්‍රින්ක්ස් ගන්න හොටෙල් වලට යන්න එපා. හැපි අවර් කියන එකට එන්න ඕන ගෙදර. ඉතින් ගෙදර එනකොට මම තාත්තලාට කියන්නේ ස්මාර්ට්ෆෝන් එක පැය දෙකක් තහනම් කරන්න ඕන. ස්මාර්ට්ෆෝන් එක භාර්යාව අතට බාර දෙන්න ඕන. මෙන්න මම යටත් වුණා කියලා අත් දෙක උසවලා. නැත්නම් ඔබ ස්මාර්ට්ෆෝන් එකෙම හිටියොත් ගෙදරදී ළමයට ඔබ දෙන පණිවිඩය දවස් 30ෙත් නැහැ, ගෙදර ආවට පස්සෙත් එයා වැඩක් නැහැ. ඉතින් තාත්තා ළමයා එක්ක next step next stretch ඊළඟ පියවර ඊළඟ පිම්ම ගන්න තරමට තමයි ළමයාට තාත්තා competence confidence කියා දෙන්නේ. අම්මා intimacy කියා දෙනවා. හදවත ඇතුලේ සම්බන්ධතාවලට ළමයා යොමු වෙන්නේ අම්මා එක්ක බොන්ඩින් වලින්. අම්මා එක්ක බොන්ඩින් නරක වුණොත් ළමයට හරි අමාරුයි. ඉතින් කල්පනා කරලා බලන්න අපේ අම්මා කෙනෙක් ඩුබායි හරි කොහේ හරි ගියොත් ළමයා බාල වයසේ කොච්චර අමාරුද ළමයට නේද? ඒකම ළමා අපචාර වලට හේතු වෙනවා. ළමයා අවුරුදු 3-5 වෙනකොට එයාට අවශ්‍ය වෙනවා ළඟපාත ලෝකේ ජය ගන්න. පුටුවක් තල්ලු කරලා බලන්න, පුටුවකට නැගලා බලන්න, බයිසිකලෙට නැගලා බලන්න, ඒක හයියෙන් ගිහිල්ලා බලන්න, ඒකේ වැටෙන්න. ඒව කරන්න ඕනේ තාත්තා. ඒකට කියන්නේ next step next stretch. ඊළඟ පියවර ඊළඟ පිම්ම. ඒතකොට සීමාව නියම කරනවා, සීමාව ජය ගැනීමට උත්සාහ කරනවා, අවුරුද්දක් මාසයක් ගියාම සීමාව පළල් කරනවා. එතකොට එයා ඉගෙන ගන්නවා මේ තාත්තා තමයි මට next thrill next එක උගන්වන්නේ. ඊළඟ ත්‍රාසය උගන්වන්නේ තාත්තා. එතකොට අවුරුදු 13 එනකොට වෙන ත්‍රාසයන් වලට එයාට එනකොට වෙන ත්‍රාසයන් එයා වෙත එනකොට එයා තීරණයක් ගන්නවා මං ත්‍රාසයන් ගැන අහගත යුත්තේ තාත්තා. My father is my thrill coach. මගේ thrill ත්‍රාසය ගැන මගේ පුහුණුකරු කවුද? තාත්තා. ඒක උගන්වන්නේ කොහොමද? ඔන්චිලා බැඳලා තල්ලු කරනවා, එයා තාත්තගේ බෙල්ල එල්ලෙනවා. එතකොට බයිසිකලෙන් වැටෙන්න යනවා, තාත්තා උස්ස ගන්නවා, මුහුදු වෙරළට ගෙනියනවා. ඉතින් තාත්තගේ වැඩ වැඩි හරියක් තින්නේ රොටේරියන් ලයන්ස් ජේසිස් වල නෙමෙයි, ගෙදර තමයි වැඩි. You have to develop the career of your child. ඔබ career development කියනකොට ගෙදරින් තමයි පටන් ගන්න ඕනේ. මේක හරි අවශ්‍යයි ළමයින්ට. මොකද මේ මුළු කතන්දරේ අවුරුදු 13 වෙනකොට ළමයාගේ best friend must be father and mother. අම්මයි තාත්තයි තමයි ළමයාගේ best friend. මොකද හේතුව? අවුරුදු 14 දී ළමයාගේ මොලේ ට්‍රැක්ස් ඔක්කොම එඩිට් වෙනවා 50%කට. එතකොට ළමයා මොනවද කරලා තිබුණේ? ඒ ටික තමයි මොලේ ට්‍රැක්ස් වල තිබෙන්නේ. මම කියන්නේ මතකයේ ගැන නෙමෙයි, මොලේ ට්‍රැක්ස් ස්ට්‍රෙච් වෙන හැටි. මම කියන්නේ 7ක් තියෙනවා. පළවෙනි එක empathic intuitive. මං ගැන හිතන්නේ කෙසේද? මගේ අභ්‍යන්තර තීරණ ගන්නෙ කෙසේද? 2 empathic relational. සම්‍යශීලී සම්බන්ධී. මම අනිත් අය එක්ක කොහොමද ගැවසෙන්නේ? ඒගොල්ලන් අසිස් කරන්නේ කොහොමද? ඒ ඔක්කොම අවුරුදු 4-5 ඉඳන්ම ළමයට මේක ශික්ෂණයක්. ඔක්කොම personal habits ළමයි ඉගෙන ගන්න අවුරුදු 5ට ඉස්සෙල්ලා.
දවසකට සැරයක් දත් මදීම, රැට මේ ඇඳට පනින්න ඉස්සෙල්ලා කකුලක් සේදීම, ඔය ඔක්කොම ඇඳුම් දාපු පාවිච්චි කරපු ඇඳුම් හරි තැන දැමීම, පාවිච්චි කරපු පොත් සෙල්ලම් බඩු හරි තැන දැමීම අවුරුදු 3 ඉඳලම මැනේජ්මන්ට් උගන්වනවා. ඉතින් පළවෙනි ට්‍රැක් එකේ එක්සිකියුටිව් එම්පැතික් ඉන්ටියුටිව් මා ගැන හිතන්නේ කෙසේද, දෙවෙනි ට්‍රැක් එක මා අනිත් අය එක්ක සම්බන්ධ වෙන්නේ කෙසේද, ඒගොල්ලන්ව මම අසෙස් කරන්නේ කෙසේද, තුන්වෙනි ට්‍රැක් එක ලින්ග්විස්ටික් භාෂාමය ට්‍රැක් එක. සමහර ළමයි ගොඩාක් භාෂා කතා කරනවා. සැලලිනි සංදේශය ලියන්නත් පටන් ගන්නවා පොඩි කාලෙම. අනිත් ළමයි එහෙම නෙමෙයි. දැන් මට ඉන්නවා මුණුබුරෙකුයි ඒ පිරිමියෙක් වෙනවා නේද? එයා බොහොම වචන විද්‍යාත්මකව පාවිච්චි කරන්නේ, වචන ටිකයි පාවිච්චි කරන්නේ. එයාගේ නංගි හැමතිස්සෙම වචන කතා කරනවා, ලස්සන වචන හදනවා, පොයම්ස් හදනවා, ලියනවා. ඒක ඉතින් අර වැඩි කතා කරන්නේ නැති ළමයාට කියන්න බෑ මෙන්න නෑද ඇවිල්ලා එන්න එළියට ලැජ්ජ නැද්ද ඇතුළට වෙලා ඉන්න මොකද එයා ඇතුලෙන් හිතන ඇතුළට වෙලා ඉන්න කෙනෙක්. ළමයාගේ හැටි ඔබ දැනගත යුතුයි. අර හැමදෙස්සෙම නැගිටලා කතා කරන ළමයාට ටීචර් උනත් කියන්න හොඳ නැහැ sit down and shut up කියලා. එයාට sit down shut up බෑ. එතකොට එයාට හිතන්න බෑ. එයා පොඩක් කතා කර hina වෙවි දඟල තමයි හිතන්නේ. එහෙම ළමයිනුත් ඉන්නවා. ඉතින් ඒක යාගේ ලින්ග්විස්ටික් භාෂාමය ට්‍රැක් එකට සම්බන්ධයි. හතරවෙනි ට්‍රැක් එක තමයි planning logical mathematical track. ඒක හැදෙන්න නම්, ඒ කළමනාකරණය හැදෙන්න නම් අවුරුදු 3-4 ඉඳලම බිල්ඩින් බ්ලොක්ස් ටික තියෙන්න ඕන, ඩෙස්ක් එකක් දෙන්න ඕන, පොඩි බඩු දාගන්න සෙල්ලම් බඩු දාන්න රාක්කයක් දෙන්න ඕන, එයාගේ සීමාව කියන්න ඕන. ඩාලින් දැන් මේක ඔයාගේ සීමාව, සෙල්ලම් බඩු පාවිච්චි කරන්නේ මොනවද, ඒක හරි තැනට දාන්න ඕන. ඒ මැනේජ්මන්ට් එක ඒ කාලේ ඉඳන්ම පටන් ගන්න ඕන. ඊළඟට ඒ වයසේදී අවුරුදු 3ේදී යාට තියෙන ලොකුම මැනේජ්මන්ට් එක තමයි දුන්න කෑම කන එක. ඒ නිසා කෑමට ඉඳ ගන්න වෙලාවක් තියෙනවා. කෑම දෙනකොට ස්මාර්ට්ෆෝන් එක දුන්නොත් නම් කවදාවත් ළමයා මැනේජ්මන්ට් ඉගෙන ගන්නේ නැහැ. කෑම වෙලාවට ස්මාර්ට්ෆෝන් එක දීම තහනම්. දැන් මගේ එම්පැතික් ලර්නින් සෙන්ටර් එක තියෙනවා සිකුරාදා හවස. ඒකට අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න පුළුවන්. ඒක අතරතුර තමයි මට හිතුනේ මේ ටෝක් එක දෙන්න ඕන කියලා. ඔය ඉස්සෙල්ලා කිව්ව ෆෝන් නම්බර් එකට 070 49 59 214 ඒකට WhatsApp එකක් දාලා අපොයින්ට්මන්ට් එකක් ඉල්ලගන්න. ඒක අපි නොමිලේ කරන්නේ. මොකද ගොඩාක් ළමයි එනවා භාෂාව හිර වෙලා. ඩිජිටල් ගහලා එච්චර වැඩි වෙලා. එක තැනක ඉඳගෙන පාඩම් කරන්න බෑ. ළමයා හයිපර් ඇක්ටිව්. ටීචර්ස්ලා කියනවා මොකද්ද මේකේ තේරුම? දැන් අර ප්ලේ ස්කූල් යන කාලේක වැඩි තේරෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම ළමයි දඟලන ඉන්නේ. නමුත් සාමාන්‍ය පන්තියේ පටන් ගත්ත ගමන් ළමයට පුටුවේ ඉඳගෙන ඉන්න බැරි වෙනවා. එතකොට ඩ්‍රග්ස් දෙන්න බෑ. මීතයිල් ෆෙනිඩේට් ඒව දෙන්න බෑ. රිටලින් දෙන්න බෑ. දැන් අපි මම මේ ඇකඩමික් පේපර් එක ප්‍රෙසන්ට් කරා ගිය අවුරුද්දේ ජූලි මාසේ SLMA ඇකඩමික් සෙෂන්ස් වල. ඇයි ළමයි මේ අධිවේගී වෙන්නේ? ADHD කියන්නේ මොකක්ද? පික්සල් ස්ක්‍රීන් එක ගොඩක් බලනකොට ළමයාගේ මොලේ ට්‍රැක්ස් උත්තේජවත් වේගන යනවා. ළමයාට පාඩම් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ අත හැන්දෑවේ කතන්දරේ නම් අවුරුදු 13 වෙනකොට ඔබ ළමයාගේ හොඳම මිතුරා විය යුතුයි. You must become your child's best friend. අවුරුදු 13 දී අර ට්‍රැක්ස් ඔක්කොම 50% වලට එඩිට් වෙනවා. That's all that child will have to perform. ඉතින් එච්චර තමයි ළමයාට තියෙන ජීවිත කාලයක් වැඩ කරන ට්‍රැක්ස්. දැන් තේරුණා නේද? පොඩි කාලේ ඩිජිටල් ස්ක්‍රීන් එක දීමේ අපරාධය. මායත් කියන එක බාල අපරාධයක්, ළමා අපචාරයක්. කවුද ඒක පුරුදු කරන්නේ? දෙමව්පියෝ දෙන්න. You have to stop this. මේක නතර කරන්න අත්‍යවශ්‍යයි. නතර කරන්න හැටි කියලා දෙන්න අපි එක්කගෙන එන්න. අපි ළමයටත් මේක විද්‍යාත්මකව විස්තර කරලා දෙන්න ඕනේ. ට්‍රැක්ස් ඇඳලා මොලේ හැදෙන හැටි ඇඳලා එතකොට ඒගොල්ලෝ ඒක පිළිගන්නවා. ඉතින් අවුරුදු 13 ඉඳලා 17ට එයාගේ මේ O level කරලා A level කරලා ඊළඟට එයා තෘතීයක අධ්‍යාපනයට එකඟ වෙන්න ඕනේ. අපේ සජෙෂන් එක our counsel is after O level don't put kids into degree courses. They don't have the maturity to go through it. ඉතින් අවුරුදු මේ O level ඉවරන ගමන් ඔය degree courses කරනවා කියන එක බොරු වැඩක්. ඒක වෙන්නේ නැති වැඩක්. ඒක නිසා ඒගොල්ලෝ A level කරවන්න නැත්නම් NVQ course එකක් කරන්න. First degree do it in Sri Lanka. You will lose your child if you send a child abroad for the first degree. ඔබ පළවෙනි උපාධියට ළමයාව පිටරට අරනවා කියන එක හරිම මොඩ වැඩක්. ඒක ඔබ ළමයාව ඔබගෙන් වෙන් කරන වැඩක්. ඒගොල්ලෝ තාත්තටත් අම්මටත් නැතිව
ඒගොල්ලන්ටත් නැතිව හැදෙනවා. ඒක ඊටාම ආත්මාර්ථකාමී selfie ලෝකයක්. I do my thing my way. ඒකට එකඟ වෙන්න එපා. ඒක ඊටාම මෝඩ වැඩක්. ගොඩාක් western countries are earning their billions of dollars through the education of our kids. Very foolish. ඉතින් ගොඩාක් western countries වල අධ්‍යාපනය ඒගොල්ලන්ගේ ලොකු ආදායම් මාර්ගයක්. අම්මලා තාත්තලා ගෙවල් විකුණලා ගොඩාක් ණය වෙලා ඒක කරාට ඒ PR හම්බ වෙන්නේ නැහැ, ස්ටුඩන්ට් වීසා හම්බ වෙනවා කියලා PR හම්බ වෙන්නේ නැහැ. දැන් කොවිඩ් වලින් පස්සේ ඔක්කොම බටහිර රටවල ආර්ථිකය අමාරුයි. ඒගොල්ලෝ රැකියාව දෙන්නේ ඒගොල්ලන්ගේ සිටිසන්ස්ලාට කියලා දැන්ටම ඕස්ට්‍රේලියාව කියලා තියෙනවා. So get your mind right. In this post-COVID world, it is very important to get your kids tracked, brain tracks. ඉතින් මේ post-COVID ලෝකේ ඔබේ දරුවන්ගේ මොලේ tracks ටික හරියට හදාගන්න අත්‍යවශ්‍යයි. So from 13 to 17 or 18 they run, it's like on your mark, let's say go. ඒක පොඩි රේස් එකක්. කියන්නේ ඒක එක දිගට බාධාවක් නැතුව කරගෙන යන්න අවශ්‍යයි. So at the age of 12, this young boy, I began a story. එයාගේ තාත්තා එයාට හදලා දුන්නා many colored coat. ඒ වර්ණවත් වස්ත්‍රයක් එයාට ඇඳුවා. දැන් මම කියන්න කැමති මේ මව්කුසේට ඒ බබා එන්නෙම ඒ මුළු God scope එක එයාට ලියලා. මම ඒකට කියන්නේ දිව්‍ය පත්කඩ ඇතිව තමයි එන්නේ. ඒකේ තිබෙනවා එයාගේ දීමනාවේ මිම්ම. ඉතින් ඒ ළමයා ක්‍රමයෙන් ඒ මිම්මට හැඩ ගැහෙන්න ඕන. Now look at this. Let's say this is the bottom line and this is the child's max. ඒ ළමයාට උපරිමේ මේක කියමු. Then what happens is මොකද වෙන්නේ මේ ළමයා ඒකට step up එයාගේ උපරිමයට එයා step up කරන්න අවශ්‍යයි. එයා උපරිමයට step up කරේ නැත්තම් එයාට එනවා hurt, එයාට එනවා රිදීමක්. ඒක තාත්තගේ හැසිරීමෙන් අම්මා ගෙදර නැතිවීමෙනුත් එන්න පුළුවන්. ගුරුවරු කියන දේවල් වලින් රිදුම එනවා. රිදුම කියන්නේ මොකද්ද? මට පුළුවන් දේ මට කරගන්න බැරි වුණා. ඒක එනවා. ඊළඟට එනවා put down, hurt and humiliation. ඒකත් humiliation. Humiliation කියන්නේ එයා ගැනම පහත් ලෙස හිතනවා, confidence නැති වෙනවා, competence බැහැ වෙනවා, විශේෂයෙන්ම තාත්තගේ fracture එකක් ආවොත්. hurt එන්නේ අම්මගේ fracture එකෙන්. humiliation එන්නේ තාත්තගේ fracture එකෙන් වැඩි හරියක්. හැබැයි දෙන්න එකට වැඩ කරන්න ඕන. humiliation කියන්නේ ළමයාගේ හැකියාවට සරිලන, ළමයාගේ තක්සේරුවට සරිලන appreciation එකක් ළමයාට ලැබුණේ නැහැ. අගැයීමක් ළමයාට ලැබුණේ නැහැ. අනර්ගයි කියලා ළමයාට දැනුනේ නැහැ. එයාගේ identity එකට මේ තාත්තට එයා අයිති, තාත්තා මා ගැන බොහෝසේ හිතනවා, තාත්තා මගේ උපරිමය උදෙසා වැඩ කරනවා කියන එක ළමයාට දැනෙන්න අවශ්‍යයි. දෙවෙනි එක තමයි අනන්‍යතාවය. දෙවෙනි එක තමයි ළමයාගේ වත්කම, අනර්ගතාවය. ඒකටත් තාත්තයන්ම එකට ක්‍රියා කරන්න ඕන. my intrinsic worth. තුන්වෙනි එක my significance. මට කරන්න පුළුවන් මොනවද? ඔය තුන අනුව ළමයාට ඒවා බැරි වෙනකොට he devalues himself. ඉතින් ඔබේ කටනුත් කිව්වත් වැඩක් නැහැ, ඔයාට උගන්නපුව වැඩක් නැහැ, ඔයාට බීදම් කරපු ස්කූල් ෆීස් ඊට වඩා හොඳයි, එළහරකෙක් ගත්තා වගේ ඒව කතන්දර තාත්තලා කියනවා. At present, school I studied has 9 counselors, 9 full-time professional counselors, because constantly parental trouble is spilling into the school. දැන් ගොඩක් ඉස්කෝලවල professional counselors ඉන්නවා. මගේ ඉස්කෝලේ 9 දෙනෙක් ඉන්නවා. මොකද ඒ දෙමව්පියන්ගේ ගෙදර ඇති වෙන ප්‍රශ්න ඉස්කෝලේට කඩාගෙන වැටෙනවා. මේක හරි කනගාටුදායක දෙයක්. Parent, you have to be cognizant and we need parents who keep their marriage. ඉතින් අපිට අවශ්‍යයි තම විවාහය රැක ගන්නා දෙමව්පියෝ නේද? ඒ family එක රැක ගන්න නැතුව nation එකක් හදන්න බෑ. family එක රැක ගන්න නැතුව education කරන්න බෑ. family එක රැක ගන්න නැතුව trustable career path development එකක් නැහැ. family එක රැක ගන්න නැතුව reliable workforce එකක් එන්නේ නැහැ. So the corporate can be self-defeating in the drive. ඉතින් corporate lectures මම කරනකොට මම නිතර කියනවා don't be self-defeating. ඒ කියන්නේ corporate එක දෙමව්පියන්ගේ කාලය සූරා කෑමෙන්
සහ කෝපරේට් එකේ කල්චර් එකක් තියෙනවා නම් අම්මයි තාත්තයි දෙපැත්තකට යන මං කියනව දන්නවනේ එහෙම කල්චර් එකක් තියෙනවා නම් you are actually shooting yourself in your own foot ඔබගේම පරමාර්ථය අභිමතය හෙලා දකිනවා so keeping family is absolutely necessary for education අපේ අධ්‍යාපනය හරියට කරන්න අධ්‍යාපනය ගුණාත්මක වෙන්න අගයාත්මක වෙන්න පවුල රැක ගන්න ඕනේ අපේ work training හරියට තියෙන පවුල රැක ගන්න ඕන. ඊළඟට අපේ work force එක යුතුයලට function කරන්න පවුල රැක ගන්න ඕන. So it's a big cost. ඉතින් මේ ගැන අපි හිතලා බලන්න ඕන. ඉතින් මේ ළමයාට ලැබුණා අවුරුදු 12 දී තාත්තා මහලා දුන්නා ලස්සන කෝට් එකක්. ඒකේ එක පාට තිබුණා. ඉතින් මම කියන්නේ කැමති ළමයා අර මව්කුසේට එනකොටම එයාගේ full potential එක ඇතුව තමයි එන්නේ. ඉතින් අවුරුදු 13 ඉඳලා 14 ඉඳලා අපි පටන් ගන්නවා පොඩි journey එකක් from potential to actuation. Potential කියන්නේ possibility. මේක තමයි විභවය. මෙතෙක් ඉඳලා actuation යනවා. එතකොට අවුරුදු 24 වෙනකොට you have decided on your career pathway. At age 24 your career pathway should be known to you. අවුරුදු 24 දී අත්හදා බැලීම් කරන්න උනොත් තාත්ති මේකත් බෑ ඒ කෝස් එකත් හරියන්නේ නැහැ මේ කෝස් එකත් හරියන්නේ නැහැ මට හිතයි වෙන රටකට යන්න ඒක හරියන්නේම නැති වැඩක් that kid will all the time have no competence no confidence and no consensus in his life or agreement with others the 3 C's competence confidence consensus is what he agrees on for himself. Of course, he has to agree with his parents, he has to agree with his boss, the work seniors, and he has to agree with his life partner. So it's a consensus, it's a triangular thing. Then, of course, the head of that triangle, if you imagine a triangular base and a prism-like structure, if head of it is God will somehow get these 3 things into order. ඉතින් ඒකේ මුදුනේ ඉන්නේ God නම් මේ තුන් ආකාර සම්බන්ධකමම එයාගෙන් උපකාරයක් ගන්නත් පුළුවන් වෙනවා. Now you will find in my talks on reason I mentioned God because without him life becomes no reason unreasonable. You become the measure of everything. මොකද එයා නැතිව අපි ජීවිතේ කරන්න ගියාම අපි අපේම මිම්ම වෙනවා. ඒකට measurement එක නැහැ comparison එකක් නෑ. අපි අපේම මිම්ම වීම හොඳ දෙයක් නෙමෙයි. එතකොට අපි සීමා නැති මිනිස්සෙක් වෙනවා. whatever I do is right. මම කරන ඕනෑම එකක් හරි වෙනවා. ඒක හොඳ තත්වයක් නෙමෙයි. So my talk is this coat of many colors that we have got, I think from God, needs deployment in every color, in every way. So what are the 7 colors of the rainbow? We know rainbow is used as another symbol, but rainbow I like to use it as your color complement in your life. Of course I am looking at particularly the age group from 13 to 7. මම විශේෂයෙන් මේ බලන්නේ අවුරුදු 13යි 14 අතර පරම්පරාව. Don't allow them to get digitized. Some commit suicide. Recently I read that in UK 50,000 under 16s are gambling addicts, and there's a thing called the digital loot box. This is a big topic. I have done 2 talks on this before. Very short, very briefly, when the child is on the digital screen, ළමයා digital screen එකේ ඉන්නකොට එයා එන්න dopamine වලට යනවා ඔළුවෙන්. Dopamine says do more of the same thing. That is addictive behavior for gambling, pornography, violence, violent films, violent digital games, more of the digital game, or just disco and raving it up. Addictive behavior. Addictive behavior වලට dopamine තමයි කියන්නේ. ඒ කරන එකම තව කරන්න. ඒකයි digital screen එකේ ළමයාට දෙන යොමුව. ඒකයි digital screen එකේ ප්‍රශ්නේ. So from 13 to 17 you have to plan his track. Now I have already told you that මම ඔබට කිව්වා අවුරුදු 13 වෙනකොට ඔබ ළමයාගේ හොඳම මිතුරා විය යුතුයි. නැත්තම් මොකද වෙන්නේ? Peers become their consultants. අවුරුදු 13න් පස්සේ ගැන්සියනේ ඒගොල්ලන්ගේ යාළු මිත්‍ර සමාගම තමයි ඒගොල්ලන්ට වැඩි කතා කරන්නේ. ඊට ඉස්සෙල්ලා ඔබ එයාගේ හොඳ මිත්‍ර වෙන්න. ඔබ එයාගේ කෝච් වෙන්න. ඔබ එයාගේ මෙන්ටර් වෙන්න. ඉස්සර අපේ තාත්තලා අපිට අණ දුන්නානේ. අපි yes sir කියලා සෙලියුට් ගහලා
ඉගෙන ගත්තා. මේ පරම්පරාව හැම පරම්පරාවක් නෙමෙයි. ඔබ මේ ළමයට කිව්වොත් මම එකක් ගන්නවා කියලා ඒ ළමයාගේ හැමෙන්න ගහන්නකො. ගහලා බලන්න. එහෙම ඒගොල්ලෝ they challenge you. ඒගොල්ලෝ අභියෝග කරනවා. ඒ නිසා මේ පරම්පරාවට ගැහිලා හරියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ත්‍රාසයයි ත්‍රිලුයි ගේම්ස් උත් දන්නවනේ. ඊළඟට ඒගොල්ලෝ ඉගෙන ගන්නවා වැඩේ කරන්න තාත්තට අහුවෙන්නේ නැතුව. ඒගොල්ලෝ තාත්තට ට්‍රැප්ස් දාන පරම්පරාවක්. ඩිජිටල් ගේම්ස් ගහන පරම්පරාවක්. You must be on the side of the child. ඉතින් ඒක ඔබ තාත්තා ලෙස දරුවාගේ පැත්තෙන් කතා කරන්නත් ඕන. ඊළඟට mistake management ඉගෙන ගන්නම ඕන. You see this cross is the place our errors were put there. Errors were put there. All the ඔක්කොම මේ රතු කතිර තමයි අර කුරුසට බාර දුන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න ඕන තාත්තා ලෙස ළමයෙක් ඉඳගෙන ළමයට වෙච්ච වැරදි වල රතු කතිර don't right wrongs WRITE. ඒ රතු කතිර ටික මේ මෙහෙමනේ රතු කතිර ඒක පොසිටිව් කරන්න. එයාට උගන්වන්න මේ වැරදිච්ච එක කොහොමද හරියට හරවන්නේ කියලා යහපතකට. ඒක ජීවිතයේ මූල ධර්මයක්. So when you sit down with your child for mistake management, dad must do it. ඒක අම්මට පවරලා හරියන්නේ නැහැ. තාත්තා ඉඳගෙන මේක කරන්න. දැන් තාත්තලගේ ගතියක් තියෙනවා ප්‍රයිස් ස්කීම් එකේ ළමයා තෑගි ගන්නකොට ඉස්සරහින් ඉඳගෙන අපුඩි ගන්න හරි ආසයි. ස්පෝර්ට්ස් මීට් එකේ ආ චැම්පියන් වෙනකොට හරි ආසයි කප් එක උස්සගෙන එන්න පින්තූර ගන්න. ළමයා වැරදුනාම ඒක ඉබේම යන්නේ අම්මගේ කරිකියුලම් එකට. ඒක හරියන්නේ නැහැ. Dad, you must be champion of mistake management. තාත්තා mistake management එකේ වීරයා වෙන්න ඕන, ශූරයා වෙන්න ඕන. Because mistake management is about getting it right for the next thing and to conquer the next thing. So dad is the champion of the son and the daughter. එතකොට තාත්තා තමයි ළමයාට ශූරයා වීරයා ලෙස පෙනී සිටින්නේ ඔබගේ වැඩපොලේ නෙමෙයි. JC's Lions Rotarian Club එකේ නෙමෙයි. මං කියන්නේ ඒව හොඳ නැහැ කියලා නෙමෙයි මම මේ කියන්නේ. Where is your identity dad as champion? Dad champion හැටියට ඔබගේ identity කොහෙද තියෙන්නේ? Old Boys Association එකේ ලොකු dance එකක් organize කරනවා හැමෝම he's a jolly good fellow කියලා උඩ දානවා. ඒක නෙමෙයි වැඩේ. You must be champion at home. Champion in what? Getting it right for this generation that gets it pretty wrong. මේ පරම්පරාව වැඩි කරන්න බය නැහැ. මේ පරම්පරාව ඒ thrill, peril, thrill, fright, fight, flight, they are quite ready for it. So this is the generation that desperately needs dad at home. මේ පරම්පරාවට තාත්තා අත්‍යවශ්‍යයි ගෙදරදී හැමදාම සෙෂන් එකක් ගන්න පුතා how was it මොකද උනේ ඉස්කෝලේ. So I get all the time for my empathic learning center මට හැමතිස්සෙම ළමයි එනවා ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් කියලා. ඒගොල්ලෝ ගිහලා ඩ්‍රග්ස් ගහනවා. දැන් අපි දන්නවා ඔය ගොඩක් ඩිජිටල් ගේම්ස් තියෙන ගේමින් සෙන්ටර්ස් වලම ඩ්‍රග්ස් ඩිස්ට්‍රිබියුට් කරනවා. ඒක ළමෙක් ස්විමිං වීක් රගයි අරවා මේව කියලා ගිහිල්ලා බලනකොට ඔක්කොම කරලා තියෙන්නේ ඉස්කෝලේ ඉස්සරහම තියෙනවා ගේමින් සෙන්ටර් එක. most schools have a gaming center in front of it. දැන් කොළඹ සහ කොළඹ අවට තත්ත්වය හැම ඉස්කෝලෙම එක ග්‍රේඩ් එකක පුතෙක් ඉන්නවා තාත්තගේ ඩ්‍රග්ස් ඩිස්ට්‍රිබියුට් කරන. every school හැම ඉස්කෝලෙම ප්‍රින්සිපල් කියනවා අපේ ඉස්කෝලේ එහෙම නෙමෙයි කියලා. නම් ඇත්ත තත්ත්වය ඒකයි. ඉස්කෝලේ ඇතුළෙම ඩ්‍රග්ස් ඩිස්ට්‍රිබියුට් කරනවා. කවුරු හරි තාත්තා කෙනෙක් ළමයා පුතා තුලින් මේක ගෑන් ළමයින්ට යයි ටික කලකින් සමහර විට. And you know the stuff, FB parties and all that. ඉතින් මගේ මේ පීල් එක අවුරුදු 13 ඉඳලා 18 ට්‍රැක් එක හරියට කරගෙන යන්න be your child's best friend by the time the child is 13. ඔබ හොඳම දරුවගේ හොඳම චැම්පියන් වෙන්න ඕන. ඉතින් මේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්න තරමට ඩෝපැමින් කර්ව් දැන් අපේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් of thought තියෙන්නේ ඩෝපැමින් වැඩි වෙලා මිනිත්තු 45ක් යනකොට අඩු වෙනවා. ඩෝපැමින් කියන්නේ සේලියන්ස් ඉලක්කයට වැඩ කරන්න. හැබැයි ඒක අඩු වෙන්න ඕන. ඒක අඩු වුණාම තමයි සෙරොටොනින් වැඩ කරලා check back. How did I do it? Have I got to study it again? Connection, collation, all that is done by serotonin. ඒක සම්බන්ධ කිරීම මම මේක හරියට කරාද? දැන් ළමයා ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්නකොට ඩෝපැමින් අඩු වෙන්නේ නැහැ. දැන් ඩිජිටල් ස්ක්‍රීන් කියන්නේ සාමාන්‍ය පාඩම් නෙමෙයි මුලදී ගේම්ස් වලින් තමයි ඩිජිටල් ස්ක්‍රීන් එකේ උත්තේජනය මොළයට ඇතුල් වෙන්නේ. හැබැයි නිකන් ඔන්ලයින් හිටියත් පැය
දෙකක් යනකොට pixels themselves have an effect on the dopamine serotonin patterns of the brain. මේ pixel උත්තේජයම blue light උත්තේජයම වැඩ කරනවා retina එක හරහා මොලේ ගැබ අඩු කරන්න, මොලේ dopamine උත්තේජවත් කරන්න. ඉතින් ඒක ටික ලොකු පාඩමක්. මම මේ ටික වෙන දවසක තව පාඩමක් දිගට කරමු. Anyway, you can see a lot of my clips if you click do a Google search on Dr. Lal Mendis Plus Digital. A lot of this stuff will come. It's free of charge. අද මම විශේෂයෙන් මේ කාලේ ගත්තේ to අවුරුදු 13 ඉඳලා 17ට get ready for the race to offer the best for your child during that time. I hope it was helpful to you. We will meet with another evening broadcast. Thank you.